ආයිබෝවන් දරුවනේ අපි 9 ශ්‍රේණියේ තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂයේ පළවෙනි පාඩමේ 3 වෙනි කොටසත් එක්ක මේ සම්බන්ධ වෙන්නේ. මීට කලින් කොටස ඔබ හොඳින් පරිශීලනය කරන්න ඇති. පරිගණකයක් මිලදී ගන්න ගියාම එහි අපි සලකා බැලිය යුතු සොයා බැලිය යුතු තාක්ෂණික පිරිවිතර ගැන අපි කතා කරා. අපි හොඳටම දැන් දන්නවා කොහොමද පරිගණකයක් මිලදී ගන්න ගියාම අපි වෙළඳපොළ තුල හැසිරෙන්න ඕන කියලා. හැබැයි තව පොඩ්ඩක් තියෙනවා මෙතනට එකතු කරගන්න. ඒ තමයි දුවේ පුතේ තාක්ෂණික නොවන කරුණු ටිකක් අපිට තියෙනවා අපේ මනසට එකතු කරගන්න. මේකත් හරි වැදගත්. මේවා තාක්ෂණික නොවන කරුණු කියලා මේවා අදාළ නොවන සහ නොවැදගත් කරුණු නෙමෙයි. ඔබ පරිගණකයක් වෙළඳසැලෙන් මිලදී ගන්න තෝරගන්න යද්දි දුවේ පුතේ ඔබ අනිවාර්යයෙන්ම මේ කරුණු ගැනත් ඉතා තදින් කල්පනා කළ යුතු වෙනවා. දැන් බලමු අපි එහෙනම් මොනවද මේ තාක්ෂණික නොවන කරුණු එකින් එක අරගෙන. මුලින්ම ඔබට පේනවා මිල. පළවෙනි පිරිවිතරය තමයි මිල. නැත්තම් තාක්ෂණික නොවන කරුණ. පරිගණකයක් මිලදී ගන්න යද්දි අපිට තාම වැදගත් වෙනවා මිල කියන සාධකය. මිල කියන සාධකය අපි තෝරගන්න යන පරිගණකයේ ගුණත්වයටත් යම් කිසි දෙකින් බලපානවා. අපිට ඉතා විශාල මුදලක් වැය කරන්න බැරි නම් ප්‍රායෝගිකව අපි කල්පනා කළොත් අපි ටිකක් මිල අඩු පරිගණකයට යන්න උත්සාහ කරනවා. වැඩි මිලක් වීදම් කරලා අපිට ටිකක් වැඩි ස්පෙસિෆිකේෂන්ස් තියෙන විශේෂී හැකියාවන් තියෙන පරිගණකයක් මිලදී ගන්න තෝරගන්න අපිට පුළුවන්. අපි බලමු මේක ඇතුලේ මොකක්ද ඇතර වෙන්නේ කියලා. හොඳයි. මිල සලකා බැලුවොත් පුතේ වෙළඳසැල තුල අපි වෙළඳ පොළට නැත්තම් මාකට් එකට ගිහිල්ලා එක එක මිල ගණන් තියෙනවා. පරිගණකවල. කොහොමද මෙහෙම වෙන්නේ? අපි කතා කරපු දෙවෙනි කොටසේ මේ පාඩමේ දෙවෙනි කොටසේ කතා කරපු කාරණා තමයි මෙතන බලපාන්නේ. මොකද්ද පුතේ? එක් එක් පරිගණකයේ එකිනෙකට වෙනස් මිල ගණන් තියෙන්නේ. ඒවය අපි කලින් කොටසේ කතා කරා වගේ සකසනයන් වෙනස්. ප්‍රධාන මතකය සඳහා පාවිච්චි කරන RAM තාක්ෂණයන් සහ ධාරිතාවයන් වෙනස් වෙනවා. ද්විතීයිකාචාර්ය සඳහා තෝරගන්න තාක්ෂණය SSD වෙන්න පුළුවන්. චුම්බක තාක්ෂණය වෙන්න පුළුවන්. ඒ අනුව මිල වෙනස් වෙනවා. වටිනාකම වෙනස් වෙනවා. ධාරිතාවයේ අඩු වැඩි වීම මත වටිනාකම මිල වෙනස් වෙනවා. තෝරගන්න සංදර්ශකයේ භෞතික ප්‍රමාණය අඟල් ප්‍රමාණය අඩු වැඩි වීම මත LCDද LEDද CRTද කියන එක මත මේ විදිහට එකිනෙකට වෙනස් පර්යන්ත උපාංග අපි පාවිච්චි කරනකොට මේවයි සම්බන්ධ කරලා තියෙනකොට අපට තේරෙනවා මිල ගණන් වෙළඳසැලේදී එකිනෙකට වඩා වෙනස් වෙනවා කියලා. එහෙනම් මිල හැම විටම සමාන වෙලා පවතින්නේ නැහැ. යොදාගෙන තියෙන පර්යන්ත උපාංග සම්බන්ධ කරලා තියෙන පර්යන්ත උපාංගවල ස්පෙસિෆිකේෂන්ස් පිරිවිතරයන් තත්වයන් මත එක් එක් පරිගණකයේ එක් එක් පරිගණක යන්ත්‍රයේ මිල වෙනස් වෙනවා. අපි පරිගණක යන්ත්‍රයක් මිලදී ගන්න ගියොත් කොටස් ටික වෙන වෙනම අරගෙන එකලස් කරලා එතකොටත් මේ මිල ගණන් වෙනස් වීම අපිට හොඳින්ම නිරීක්ෂණය කරන්න පුළුවන්. හොඳයි අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මිල ගණන් සංසන්දනය කරන්න ඕන. කොහොමද පුතේ මිල ගණන් සංසන්දනය කරන්නේ? ප්‍රධාන වශයෙන් ඔබට හොඳ පහසුකම් තියෙන ක්‍රමය තමයි ඔබට බලන් අන්තර්ජාලයට ගිහිල්ලා නිවසේ ඉඳලම මිල ගණන් සංසන්දනය කරන්න. ඔබට පුළුවන් අන්තර්ජාලයෙන් විදේශීය ආයතනවල තියෙන මිල ගණන්, දේශීය ආයතනවල තියෙන මිල ගණන් මේ දෙකම පහසුවෙන් සංසන්දනය කරන්න පුළුවන්. ඔබට විදේශයෙන් ගෙන්න ගන්න එක සාපේක්ෂව මිල අඩු නම් ඔබට පුළුවන් විදේශයෙන් ඇනුම් කරලා ගෙන්න ගන්න. ඔබට දේශීය වෙළඳපොළෙන් ඊට වඩා අඩු මිලකට ගන්න පුළුවන් නම් මෙරට මාකට් එකෙන් ඔබට පුළුවන් ඊට අඩු මිලකට මෙහෙන් ලබා ගන්න. එතකොට අන්තර්ජාලයේ පුළා සැරිසරලා ඔබට පුළුවන් පුතේ ඊට පහසුවෙන් ඔබට හොයාගන්න පුළුවන් මේ මිල ගණන් සංසන්දනාත්මකව. මේ මිල ගණන් සංසන්දනාත්මකව ඔබට හොයාගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි පුතේ ඔබට පුළුවන් වෙළඳසැලට ගිහිල්ලා නැත්තම් මාකට් එකට ගිහිල්ලා වෙළඳ ආයතන කිහිපයක් වෙත ගිහිල්ලා ඔබට පුළුවන් මේ මිල ගණන් සංසන්දනය කරන්න. මෙන්න මෙතෙන්දි මම ඔබට පොඩි ප්‍රායෝගික කරුණු කිහිපයක් මතක් කරන්න පුතේ.
ඔබ වෙළඳපළට ගිහිල්ලා මිල ගණන් සංසන්දනය කරනවා නම් අනිවාර්යයෙන්ම ඔබ අර අපි දෙවෙනි පාඩම් කොටසේ කතා කරා වගේ ඔබට මිලදී ගන්න බලාපොරොත්තු වෙන පරිගණකයේ සමස්ත පරිගණකයේ හෝ එකලස් කිරීමට බලාපොරොත්තු වෙනවා නම් මේ එකලස් කරන කොටස් වල ලයිස්තුවක් ලියාගෙන ස්පෙસિෆිකේෂන්ස් ටික ලියාගෙන යන එක හරිම ප්‍රයෝජනවත් වෙයි. එතකොට අපිට ඉදිරියෙන් ආයතන කිහිපයක මිල ගණන් ඒ වර්ගයන් එක්ක බ්‍රෑන්ඩ් නේම්ස් එක්ක වර්ගයන් එක්ක ධාරිතාවය හෝ වේගයන් එක්ක සටහන් කරගත්තම ඔබට මනා ලෙස පැහැදිලිව පේනවා ඔබ තෝරාගත යුතු පර්යන්ත උපාංග මොනවද කියලා. පැහැදිලි නේද? එහෙනම් මිල ගණන් සැසඳීම ඔබ කළ යුතුමයි. මිල ගණන් සැසඳීම කරද්දී ඔබට ඒ සඳහා අන්තර්ජාලය භාවිත කරන්න පුළුවන්. එහෙම නැත්නම් දුවේ පුතේ ඔබට ආයතන වලට ගිහිල්ලා වෙළඳසැලට ගිහිල්ලා මේක කරන්න පුළුවන්. මේ ක්‍රම දෙකෙන් ඔබ සටහන් කරගෙනම මේක කරන්න මතක තියාගන්න. ශ්‍රවණය නිකන් අහලා බලලා විතරක් මේක මතක තියාගන්න ප්‍රායෝගිකව අපහසුයි දුවේ පුතේ. හැබැයි මම ඔබට විශේෂ කාරණයක් මතක් කරනවා. මිල මත පමණක් පදනම් වෙලා නම් පරිගණකයක් තෝරන්න එපා කිසිම දවසක. ඒක ඉතා සුදුසු තීරණයක්, නුවණක්කාර තීරණයක් නොවෙන්න පුළුවන්. මෙහි ඔබට මා රතු පැහැයෙන් සටහන් කරලා තියෙනවා. මොකද මිල අඩු පමණින් එහි පිරිවිතර ගැන නොසලකිරීමත් වෙලා මිල පමණක් පිරිවිතරයක් සේ සලකලා බැලුවොත් ප්‍රදාන කරලා අපිව ගැටලුකාරී තත්ත්වයට පත් වෙන්න පුළුවන්. එහෙනම් ඔබ ඒ කරුණත් සිහිය තබාගෙන අපි පාඩම ඉස්සරහට යමු. පරිගණකයක් මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු තාක්ෂණික නොවන වෙනත් කරුණු වල දෙවෙනි කරුණ අපි මිල ගැන කතා කරා. දැන් අපි යනවා පුතේ වගකීම ගැන කතා කරන්න. ඉස්සෙල්ලම බලමු භාණ්ඩයක් හෝ සේවාවක් සම්බන්ධයෙන් මොකක්ද පුතේ වගකීම කියලා කියන්නේ. වගකීමක් දරනවා. ඔබ පාසලේදී විවිධ වගකීම් දරනවා. නිවසේදී මේ සමාජය තුළ ඔබ අපි හැම වගකීම් දරනවා. මේ වගකීම කියන්නේ ඇත්තටම කිව්වොත් විශ්වාසදායි පොරොන්දුවක්. කඩ නොකර ඉටු කරනු ඇතැයි අපෙන් විශ්වාස කරන පොරොන්දුවක්. එහෙනම් පරිගණකයක් සම්බන්ධයෙන් අපි පරිගණකයක් මිලදී ගනිද්දී අදාළ ආයතනය අපට වගකීමක් දරනවා. අපි වෙනුවෙන් අපේ භාණ්ඩ වෙනුවෙන් වගකීමක් දරනවා. එහෙනම් පරිගණකය සම්බන්ධයෙන් වන විශ්වාසදායි පොරොන්දුවක් තමයි එම ආයතනය අපට ලබා දෙන්නේ. මේ භාණ්ඩය හොඳයි, බය වෙන්න එපා, කැඩෙන්න බැරි නෑ, ඔබට හොඳට වැඩ කරන්න පුළුවන්. අන්නේ කාරණේනේ සරලව කිව්වොත්. හොඳයි. එහෙනම් අපිට වගකීම කියන කාරණය ගැන යම් හොඳ අදහසක් ආවා. මේ වගකීම ලබා දෙන්නේ කවුද පුතේ? මේ දෙවෙනි කාරණේ කියනවා. වගකීම ලබා දෙන්නේ අප මිලදී ගන්න පරිගණකය අලෙවි කරන වෙළඳසැලේ අලෙවිකරු නැත්නම් ඒ වෙළඳසැල විසින් ඒ ආයතන විසින් අපට වගකීමක් ලබා දෙනවා. මේ භාණ්ඩය හොඳයි බැනතෝ පාවිච්චි කරන්න කියලා. මේ ගෙවන මුදලට එයාලා වගකීම දරනවා කියලා. ඊට අමතරව තවත් පාර්ශවයක් ඉන්නවා යම් භාණ්ඩයක් මිලදී ගනිද්දී එහි වගකීම දරනවා. ඒ තමයි දුවේ පුතේ භාණ්ඩ නිෂ්පාදකයා. එහෙනම් පරිගණකයක් නිෂ්පාදනය කරන නිෂ්පාදකයාත් එකී නිෂ්පාදන කරන පරිගණකය ගැන පරිගණක කොටස් ගැන පුතේ වගකීමක් දාලා අපට වගකීම් සහතිකයක් නිකුත් කරනවා. එහෙනම් අපට වගකීම ලබා දෙන දෙන්නෙක් ඉන්නවා මතක තියාගන්න පුතේ නිෂ්පාදකයා හෝ අලෙවිකරුවා විසින් මේ වගකීම ලබා දෙනවා. දැන් අපි දන්නවා වගකීම කියන්නේ මොකක්ද කියලා. කවුද අපට මේ වගකීම ලබා දෙන්නේ කියලා. ඔබ හිතනවද අපිට හිතා ගන්න පුළුවන්ද මේ වගකීම මුළු අපි මේ භාණ්ඩය පාවිච්චි කරන සෑම කාලයකටම තියෙනවද කියලා? නෑ, එහෙම තියෙන්නේ නෑ. වගකීමක් ලබා දෙන්න පුළුවන් සීමිත කාලයකට. එහෙනම් මේ වගකීම සීමා සහිතයි. සාමාන්‍යයෙන් ඔබ ලබා ගන්න ඔබ මිලදී ගන්න පරිගණකය සඳහා ඕන අවුරුදු 2ක් අවුරුදු 3ක් වගේ වගකීම් කාලයක් දරනවා කියලා ඔබට කියයි. මතක තියාගන්න මේ කටවචනෙන් නම් ලබා ගන්න එපා. ඔබ වෙළඳසැලට ගිහිල්ලා පරිගණකයක් තෝරලා මිලදී ගන්නකොට පැහැදිලිවම මේ වගකීම් කාලය මෙච්චරයි මොනවටද මේ වගකීම ලබා දෙන්නේ කියලා ලිඛිතව ලබා ගත යුතුයි. ලිඛිතව. තව කාරණයක් මම මේක ඇතුලේ කිව්වා. මොකද්ද කිව්වේ? පරිගණකයට
වගකීම අවුරුදු 2යි කියලා විතරක් නෙමෙයි. ඔවුන්ගේ පැහැදිලිවම අහලා තේරුම් ගන්න මොන හරි කොටස් තියෙනවද මේ අවුරුද්දේ වගකීමට අයිති නොවන. සමහර උපාංග තියෙනවා ලෝකෙ මිලදී ගන්න උපාංග, යන්ත්‍ර, භාණ්ඩ. එහි භාණ්ඩයට මෙච්චර කල් තියෙනවා. හැබැයි මෙන්න මේ කොටසට තියෙන්නේ ඊට අඩු කාලයක් කියලා. භාණ්ඩයට අවුරුදු 5යි. මෙන්න මේ ගැජට් එක තියෙනවා ඒ යුනිට් එකට අවුරුදු 2යි. ওই විදිහට. අනිසා පැහැදිලිව මා උදාහරණයක් මේ කිව්වේ ඔබ වගකීම ලබා ගන්නකොට පරිගණකයේ විශේෂ කොටස් මොන හරි තියනවද වගකීම අඩු වෙන. අඩු කාලයකට ලබා දෙන. මේ ගැන පැහැදිලිවම අසා දැනගන්න ලිඛිතව ලබා ගන්න. ඒක ඔබේ ආරක්ෂාවට ඉතාම හොඳයි. ඊළඟ කාරණය. අදාළ කාලය තුල මේ පරිගණකයේ ඔබ මිලදී ගත්ත පරිගණකයේ පුතේ යම් දෝෂයක් ඇති වුණොත් කොහොමද මේ වගකීම් කාර්ය සිද්ධ වෙන්නේ? ඔබ ඒ උපාංගය අලුත් වැඩියා කරන්න උත්සාහ ගන්න එපා. එය වගකීම නැති වෙන්න හේතුවක් වෙනවා. සමහරට ඔබ ලබා දෙන ඩෙස්ක්ටොප් පරිගණකයක් හෝ ලැප්ටොප් පරිගණකයක් ඔබට මුදල් ගෙවා ලබා ගත්තන ඔවුන් ස්ටිකර් අලවලා මේ විවෘත කරන්න බැරි වෙන්න සකස් කරලා තියෙනලාක ඔබේ අතින් මේ සේෆ්ටි ස්ටිකර්ස් ගැලවිලා තිබුණොත් එය හේතුවක් වෙන්න පුළුවන් වගකීම් ගිවිසුම අවලංගු වෙන්න. ඔවුන් අස්සම් කරලා දෙන්නේ not removable ආකාර ස්ටිකර්ස් දාලා. සමහරලාට කේසින් එක ගැලවුවට ගැටලුවක් නොවෙන්න පුළුවන්. ඇතුලේ උපකරණ වලට මේ ස්ටිකර්ස් කරලා හො තියෙන්න පුළුවන්. ඔබ යම් තියුණු ආයුධ වලින් මේක ගලවන්න වෙනස් කරන්න ගියා මේ සීරුම් පාරවලින් ඔවුන් සැක කරන්න පුළුවන්. ඔවුන් විශ්වාස කරන්න පුළුවන් මේක අපි ගලවන්න උත්සාහ කරලා තියෙනවා කියලා. ඇත්තට මේක කිසිම අවස්ථාවක කරන්න එපා. වගකීම් කාලය තුල ඔබ ඔබගේ පරිගණකය හෝ ඒ කොටස අදාළ ආයතනයට ගිහින් ඉක්මනින්ම බාර දෙන්න දැනුම් දීලා මෙන්න මෙහෙම මේකේ තාක්ෂණික දෝෂයක් තියෙනවා කියලා. ඔවුන් මේ සම්බන්ධයෙන් වගකීම දරලා එය යථා තත්ත්වයටපත් කළ ඔබට දෙයි. හොඳයි. ඔබ මෙහෙම ගිහිල්ලා භාණ්ඩයක් නැවත ලබා දුන්නොත් ඔබේ පරිගණකය ලබා දුන්නම කොහොමද වගකීම ක්‍රියාත්මක වෙන්නේ? ප්‍රධාන ආකාර දෙකයි. ඔබට එය රිපෙයාර් කරලා නැවත දෙන්න පුළුවන්. ඒ කියන්නේ අලුත් වැඩියා කරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ පරිගණකයේ වෙනුවට වෙනත් පරිගණකයක් අලුතෙන්ම ලබා දෙන්න පුළුවන්. ඔබේ පරිගණකේ කොටසක් නම් හානි වෙලා තියෙන්නේ හානි වූ කොටස අලුතෙන් ලබා දෙන්නත් පුළුවන් නැත්නම් රිපෙයාර් කරලා දෙන්නත් පුළුවන්. එහෙනම් අලුත් වැඩියා කිරීම හෝ අලුතෙන්ම අපි කියනක රිප්ලේස් කරනවා කියලා වෙනත් එකක් ලබා දීම කියන ආකාර දෙකෙන් එකකට මේ වගකීම ක්‍රියාත්මක වෙනවා. මෙතන සටහන් කරලා තියෙනවා පරිගණකයේ දෝෂ සම්බන්ධයෙන් අලුත් වැඩියා කර දීම හෝ නව පරිගණකයක් ලබා දීම සිද්ධ වෙනවා. සමහර විට යම් උපාංගයක් නම් පරිගණකයේ යම් උපාංගයක් කොටසක් නම් එම කොටස අලුතෙන්ම යාලා අපි කියනවා රිප්ලේස් කරනවා. තියෙන කොටස හානි කොටස ඉවත් කරලා අලුත් කොටස සව කිරීම කරනවා. පැහැදිලි නේද? හරි. එහෙනම් වගකීමක් කියන්නේ මොකක්ද? පරිගණකයක් මිලදී ගැනීමේදී ඔබ සලකා බැලිය යුතු පිරිවිතරයක් වන තාක්ෂණික නොවන පිරිවිතරයක් වන වගකීම කියන්නේ මොකක්ද? ඒක කවුද ලබා දෙන්නේ? ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? සහ එය සීමිත කාලයකට සීමා වෙනවා කියන කාරණේ සම්බන්ධයෙන් හොඳ දැනුමක් ඔබට තියෙනවා. අපි බලමු ඉස්සරහට ගිහලා පුතේ මේ වගකීම ක්‍රියාත්මක වෙන්න පුළුවන් එකිනෙකට වෙනස් ආකාර තුනක් ඔබට මේ බෝඩ් එකේ පේන්න තියෙනවා. මොනවද පුතේ ආකාර තුන? බලමු අපි. 1 නිෂ්පාදක වගකීම. ඒ කියන්නේ නිෂ්පාදකයා විසින් ලබා දෙන වගකීම අපි කියනවා manufacturer warranty එක. දීර්ඝ කල වගකීම extended warranty. වැඩබිමේ වගකීම on-site warranty. නිෂ්පාදක වගකීම, දීර්ඝ කල වගකීම සහ වැඩබිමේ වගකීම. අපි එකිනෙක අරන් බලමු පුතේ. මේ වගකීම් තුන මොනවද කොයි වගේද ක්‍රියාත්මක වෙන්නේ කියලා. පළවෙනි එක නිෂ්පාදක වගකීම. ඒ කියන්නේ මේ භාණ්ඩය නිෂ්පාදනය කළ පුද්ගලයා. අපේ පාඩමට අනුව නම් පරිගණකය නිෂ්පාදනය කළ පුද්ගලයා හෝ ආයතනය ඔහු මෙහි තාක්ෂණික දෝෂයක් සම්බන්ධයෙන් දරන වගකීම තමයි පුතේ නිෂ්පාදක වගකීම. නිෂ්පාදිතයේ ප්‍රොඩක්ට් එකේ තියෙන කිසියම් තාක්ෂණික දෝෂයකට එම ප්‍රොඩක්ට් එක වෙනුවට වෙනත් එකක් ලබා දෙන්න හෝ එය අලුත් වැඩියා කරලා ලබා දෙන එක කරනවා නිෂ්පාදකයා විසින්. ඒ විට අපි කියන පුතේ නිෂ්පාදක වගකීම කියලා.
නිෂ්පාදකයාගේ වගකීම ලබා ගන්න එක හරිම වැදගත් වගකීමක් අලෙවිකරුගේ වගකීමට වඩා. ලෝකේ වැදගත්ම වගකීම තියෙන පුතේ නිෂ්පාදකයා දෙන මැනුෆැක්චරර් විසින් ලබා දෙන වොරන්ටි එක. ඒක හරි වැදගත්. ඒක අඩු වැඩි හෝ ලබා දීම නොදීම වෙන්න පුළුවන් වෙළඳපොලේ ඔබ යන ආයතනය හෝ භාණ්ඩය අනුව. ඒක හැම විට මේ විදිහට තියෙනවා කියලා අපිට කියන්න බෑ. හොඳයි. දෙවෙනි වගකීම තමයි පුතේ දීර්ඝ කල වගකීම. extended warranty. අපි හිතමු මෙහෙම. ඔබ ඒ පරිගණකයේ මිලදී ගන්නදී ඔවුන් කියන ඔබට අවුරුදු 3ක වොරන්ටි එකක් දෙනවා. අවුරුදු 3ක වගකීමක් දෙනවා. ඔබ කියන බෑ මට අවුරුදු 5ක විතර වගකීමක් මේකට ඕන. මම ඉතර කාලයක් මේක හොඳට පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ පාවිච්චි හොඳයි. මට ඔයාලගේ සහාය ඕන මේක දිගට. මට තැන් තැන් වලට අරන් යන්න බෑ මේක රිපෙයාර් කරන්න. ඒ වගේ අවස්ථාවක ඔවුන් ඔබට යෝජනාවක් කරනවා. හොඳයි. ඔබතුමාට ඔබතුමීට අපි දෙන්නම් අවුරුදු 5ක වගකීමක්. හැබැයි ඒකට වැඩිපුර මුදලක් ගෙවන්න වෙනවා. එතන මේක අලුත් අදහසක්ද ඔබට වෙන්න පුළුවන්. ඔව් ඒක සාධාරණ ඉල්ලීමක්. ඔවුන් වැඩිපුර මුදලක් අය කරලා ඔවුන් ලබා දෙන වගකීම් කාලය තව අවුරුද්දකින් හෝ දෙකකින් හෝ මාස ගානකින් වැඩි කරනවා. ඉතා විශාල මුදලක් වැඩි කරන්නේ සාමාන්‍ය මුදලක් වැඩි කරලා ඒ වගකීම ඔවුන් ලබා දෙනවා. ඒ කියන්නේ වගකීම් කාලය දීර්ඝ කරනවා. අන්න ඒක තමයි මේ කියන්නේ පුතේ දීර්ඝ කළ වගකීම කියලා. සාමාන්‍යයෙන් ලබා දෙන වගකීම් කාලයෙන් ඔබට ගමන් කරපු වැඩි කාලයක් ලබා දෙනවා. සාමාන්‍යයෙන් අපේ පාසලේ තියෙන පරිගණකවලට හුඟක් වෙලාට තියෙන මේ දීර්ඝ කළ වගකීම. ආයතනය ඔබේ පාසල් ආයතන වෙනුවෙන් පරිගණක මිලදීගත් අමාත්‍යංශය හෝ දෙපාර්තමේන්තුව මේකට එකතු කරනවා සේවා වොරන්ටියක් සර්විස් වොරන්ටි එකක්. ඒක දීර්ඝ කරනවා. සාමාන්‍යයෙන් ඔවුන් වසරක දෙකකට තුනකට නම් ඉල්ලනවා මිල ගණන් කැඳවද්දිම අපට වසර 5කට සර්විස් වොරන්ටි එකක් ඕන. වසර දෙකකට හෝ තුනකට ප්‍රොඩක්ට් එකටම වොරන්ටි එකක් ඕන රිප්ලේස් කරන්න. කැඩුනොත් බෙදුනොත් කැලගෙනක් දාන්න. අපි එහෙම කියමු පිච්චුනොත් හානි වුණොත් අලුතෙන් කොටස් එකතු කරන්න. තාක්ෂණික දෝෂ වලට අලුතෙන් කොටස් එකතු වෙන්න. පුතේ පිච්චුනොත් හානි වුණොත් කියන්නේ අපේ වරදින්. ඒ කියන්නේ පරිශීලකයාගේ වරදකින් හානියටපත් වුණොත් වොරන්ටි හම්බ වෙන්නේ නැහැ. ඔබ පැහැදිලිව තේරුම් ගන්න. අපේ භාවිතයේ වරදකින් පරිශීලක භාවිතයේ වරදකින් යම් හානියක් සිදු වුණොත් ඒවාට නම් වොරන්ටි වලට ආවරණය වෙන්නේ නැහැ. ඒ නිසා අපි බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන. හැබැයි නිෂ්පාදකයාගේ තාක්ෂණික දෝෂයක්, නිෂ්පාදන දෝෂයක් තුලින් ඒ කියන සීමිත වගකීම් කාලය තුළ ඔවුන් අනිවාර්යයෙන්ම අලුත් කොටස් ලබා දෙනවා. තවර මං කිව්ව සර්විස් වොරන්ටි එකක්. සේවා වගකීම් කාලයක්. සේවා වගකීම් කාලෙදි වෙන්නේ මෙන්න මෙහෙම විශේෂ කාරණයක් වෙන්නත් පුළුවන්. මම ඔබට මෙහෙම පැහැදිලි කරන්න. මේවා එකට වෙනස් සහ මිශ්‍ර ආකාරයෙන් පාවිච්චි වෙන්න පුළුවන්. පළවෙනි කාරණය. පරිගණකයක් මිලදී ගන්නේදී ඔබට වගකීම් කාලයක් දෙනවා. 1. නිෂ්පාදක වගකීම හෝ අලෙවිකරු වගේ වගකීම දෙනවා. අවුරුදු 2යි කියලා උදාහරණයක් ගත්තොත් 2ක කාලයක් තුළ හානි වුණොත් නැවත කොටස් ලබා දෙනවා. එක වොරන්ටි එකක්. 2. අවුරුදු 2ක කාලයකට ඔබට මදි නම් ඔබට යම් එකඟතාවයකට ඇවිල්ලා මූල්‍යම එකඟතාවයකට ඇවිල්ලා පුතේ ඒක අවුරුදු 3කට 4කට වැඩි කරගන්න පුළුවන්. වැඩිපුර මුදල් ගෙවීමකින්. ඒක දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව විශේෂයෙන් අපේ පාසල් වල තියෙනවා වගේ අවුරුදු 2ක රිප්ලේස් වොරන්ටි එකක්. ඒ කියන්නේ හානි වුණොත් කොටස් නැවත අලුතෙන් ආයතනෙන් ලබා දෙනවා පාසලට. මම ගත්ත උදාහරණයක් අනුව. එහෙම වොරන්ටි එකක් දෙනවා. ඊට අමතරව එකතු කරනවා සර්විස් වොරන්ටි එකක්. සේවා වගකීමක්. අර අවුරුදු එකක් ඉක්මවා ගිහලා සම්පූර්ණ අවුරුදු 5ක කාලයකට දෙනවා. නැත්නම් ඒ අවුරුද්දකින් පස්සේ තවත් අවුරුදු 5ක කාලයක් ලබා දෙනවා සේවා වගකීමක්. ඒ කාලෙදී හානි වුණු උපාංගය නොමිලේ ලබා දෙන්නේ නැහැ. ඔවුන් ඒක හදලා දෙනවා. හදලා දෙනවා කියන්නේ අපි කියමු හાર્ඩ් ඩිස්ක් එකක් පිච්චිලා කියලා. හදන්න බෑ කියලා. අපි ඒ වීදම දරන්න ඕන. හાર્ඩ් ඩිස්ක් එකේ වීදම විතරක්. හැබැයි ඒක සර්විස් කරලා දෙන නැත්නම් නැවත සවි කරලා දෙන සකස් කරලා දෙන වැඩේ යාළ කරලා දෙනවා. ඔබේ පාසල් වලට එහෙම පරිගණක මිලදීගත් ආයතන වලින් පැමිණිලා එහෙම කාලයෙන් කාලට ඒව සේවා කරනවා සර්විස් කරනවා කියලා අපි කියනවා. පිරිසුදු කිරීම සහ යලි සකස් කිරීම එවැනි දේවල් කරනවා. ඒකත් මේ සේවා වොරන්ටියට සර්විස් වොරන්ටියට සේවා වගකීමට අයිති වෙනවා. පැහැදිලි නේද පුතේ?
එහෙනම් ඔබට මම එකිනෙකට වෙනස් වගකීම් තුනක් පැහැදිලි කරා. හොඳයි. අපි යමු පුතේ ඊළඟ වගකීමට. වැඩබීමේ වගකීම. ඔබට මම මේක තනටමත් පැහැදිලි කරලා ඉවරයි. වැඩබීමේ වගකීම කියන්නේ පුතේ පරිගණකයක් අපි මිලදී අරගෙන යම් ආයතනකින් අරගෙන ආවට පස්සේ සාමාන්‍යයෙන් වෙන්නේ එහි තාක්ෂණික දෝෂයක් ඇති වුණොත් අපි මේක රැගෙන ගිහින් ඒ ආයතනයට බාර දෙන්න ඕන. ඔවුන් නියම කරන ඔවුන් කියන තැනකට. එතකොට එයාලා ඒක රිපෙයාර් කරලා හෝ ඒකට අලුත් කොටස් එකතු කරලා හදලා අපට දෙනවා. වැඩබිමේ ඔන්සයිට් වොරන්ටි කියන්නේ අපි මේ උපාංග අරන් යන්නේ නැහැ. ඔවුන්ගේ නිලධාරියෙක් අපේ ස්ථානට ඇවිල්ලා ඒක රිපෙයාර් කරලා අලුත් වැඩියා කරලා දෙනවා. ඒ කියන්නේ අපේ වර්ක්ෂොප් එකේ අපි වැඩ කරන තැන මේක තමයි ඔන් සයිට් කියලා කියන්නේ. අපේ වැඩබීමේදීම එයාලා ඇවිල්ලා එක හදලා දෙනවා. කොටසක් පිච්චිලා හාන්ලා දෙනවා කෑල්ලක්. ඒකට අලුතෙන් රිප්ලේස් කරලා දෙනවා. ඒකටම එකතු වෙනවා දුවේ පුතේ මම අර කලින් කිව්වා වගේ අපට පුළුවන් අලිවිකරුගේ හෝ නිෂ්පාදකයා සාමාන්‍යයෙන් දෙන සීමිත කාල වගකීම ගන්නවා. ඒ කාලය තුල යම් හානියක් වුණොත් ඔහු අපට ඒ කොටස් නැවත ලබා දෙනවා. ඒකට එකතු කරන්න පුළුවන් මේ එක්ස්ටෙන්ඩඩ් හා සමානව සීමිත කාලයකට රිප්ලේස් කරන වොරන්ටි එකක් ලබා දෙනවා. ඒ වගේම ඔවුන් ලබා දෙනවා තව නිශ්චිත කාලයකට රිපෙයාර් කරන්න විතරක්. අලුත් වැඩියා කරන්න පමණක් වගකීමක් ලබා දෙනවා. මේක දෙවෙනි ආකාරය මේ ක්‍රමවේදය ඇතුළෙම. එහෙනම් ඔබට මනාව මේක තේරෙනවා මේ වගකීම් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ ආයතනයේ අනුව ඔබ මිලදී ගන්න භාණ්ඩය අනුව ඒ තියෙන කොන්දේසි අනුව පුතේ මේක මේ වගකීම් ක්‍රමය වෙනස් වෙනවා. මේක තරමක් සංකීර්ණ කාරණයක්. ඔබට වෙළඳපොලේදී මේක බොහොම පැහැදිලිව මා කලින් කිව්වා වගේ ලිඛිතව ලබාගත යුතුමයි. එය අනිවාර්යයි. හොඳයි. මා තව කාරණයක් ඔබට කියන්න යනවා. පරිගණකයේ විවිධ කොටස් සඳහා විශේෂ වගකීම් කාලයන් තිබෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබ මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එකක් මිලදී ගන්න ගියොත් මා පරිගණක පොඩ්ඩක් ඔබට යනවා. එතෙන්දී අපි මිලදී ගන්න ගියාම කියන අපිකම අවුරුදු 3ක උදාහරණයක් වශයෙන් අවුරුදු 3ක වොරන්ටි කාලයක් ලබා දෙනවා මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එකට. හැබැයි ඔවුන් විශේෂයෙන් කියාවි එහි තියෙනවා බල්බ් එකක් ඒ බල්බයට ලබා දෙන්නේ එක් අවුරුදු වොරන්ටියක් කියලා. අන්නේ කාරණේ තමයි කිව්වේ විවිධ කොටස් නැත්නම් විශේෂ කොටස් සඳහා විශේෂ වගකීම් කාල ලබා දෙන්න පුළුවන්. අනේ සෑම කොටසකටම අවුරුදු 2ක් හෝ 3ක් තියෙනවා. බල්බේට ලබා දෙන්නේ අවුරුද්දකට වඩා යාට දෙන්න බෑ. ඒ නිසා අවුරුද්දක් විතරයි කියලා. ඒව ගැන පැහැදිලිවම දැනුවත් වෙන්න ඔබ පරිගණකයක් මිලදී ගන්න ගියාම සාමාන්‍යයෙන් ඔක්කොටම එකම වගකීම් කාලයක් දැනට අපේ රටේ වෙළඳපොලේ තියෙන්නේ. සමහරට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ පැහැදිලිවම මේ සම්බන්ධයෙන් විමසා සිටිය යුතුයි. විමසලා වුන් දෙන පිළිතුරු ලිඛිතව ලබා ගත යුතුයි වගකීම් පතකට එකතු කළ. ඒ වගකීම් සහතිකය ඔවුන් විසින් නිසි පරිදි මුද්‍රා කරලා නිවැරදිව අත්සන් කළ ඔබ ලබා ගත යුතුමයි. එය හරිම අත්‍යවශ්‍ය කාරණයක්. නැත්නම් මේ වගකීම් ක්‍රියාත්මක කරවාගෙන ගියාම සමහර විට ඊට අඩු සිද්ධීන් ගණනාවක් තියෙන හැම ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔන්න ඔබට මම ප්‍රායෝගිකව පුතේ වෙළඳපළේදී ඔබ කෙසේද පරිගණකයක් තෝරා ගැනීමේදී වගකීම කියන තාක්ෂණික නොවන පිරිවිතරය ක්‍රියාත්මක කරගන්න කියලා ඔබට අවබෝධයක් ලබා දුන්නා. අපි පාඩම ඉස්සරහට යමු. පරිගණකයක් මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු තාක්ෂණික නොවන වෙනත් කරුණුවල තුන්වෙනි කාරණය. තුන්වෙනි පිරිවිතරේ වශයෙන් අපි ගමු. කීර්ති නාමය. ඔබ දන්නවා භාණ්ඩයක් හෝ සේවාවක් මේ ලෝකයේ තුල අපි කොහෙන් හෝ ලබා ගන්න ගියාම මේ කී ආයතනයේ කීර්ති නාමය හරිය වැදගත් සාධකයක්. අපි කියන ක්‍රූෂල් පොයින්ට් එකක්. තීරණාත්මක සාධකයක් වෙනවා කියලා. ඔව් තාක්ෂණික කරුණෙන් ඔබට ගියාම හරි වැදගත් පුතේ. ඒ ආයතනයේ හෝ ඒ භාණ්ඩය සම්බන්ධයෙන් සමාජය තුළ නිර්මාණය වෙලා තියෙන ඉහළ පිළිගැනීම අපි කියනවා කීර්ති නාමය කියලා. ඒ සම්බන්ධයෙන් තියෙන ඉහළ ධනාත්මක පිළිගැනීම අපි කියනවා කීර්ති නාමය කියලා. එතකොට මේ වගේ කීර්ති නාමයක් පුතේ එක්කෝ ඒ නිෂ්පාදිතයට තියෙන්න පුළුවන් ප්‍රොඩක්ට් එකට. එහෙම නැත්නම් ඒ ආයතනයට සම්බන්ධයෙන් තියෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් Intel processors නම් හොඳයි කියලා දරුවෝ අතර මතයක් තියෙනවා. ඔව් එහෙම එකක් සමාජයේ තියෙනවා. Intel processors හොඳයි. ඒතර අපිට ඒ processor ගැනම තමයි අවධානය දෙන්නේ.
එහෙනම් එවැනි ප්‍රොසෙසර් එකක් මිලදී ගන්න ගියාම අපිට වැඩි විශ්වාසයක් දැනෙනවා. අන්න ඒ සඳහා සමහරට වැඩි මිලක් ගෙවන්නත් වෙනවා. මේ කීර්ති නාමය මත පුතේ භාණ්ඩයේ මිලත් තීරණය වෙන්න පුළුවන්. වැඩි කීර්ති නාමයක් සහිත භාණ්ඩවල මිලත් යම් ප්‍රමාණයකින් වැඩි වෙන්න පුළුවන්. ඇත්තටම කීර්ති නාමයක් කොහෙත්ම නැති හෝ කීර්ති නාමයට හානි වූ භාණ්ඩ හෝ එවැනි ආයතනවල භාණ්ඩ මිලදී ගැනීම හරිම භයානකයි. එම නිසා ඔබ පරිගණකයක් මිලදී ගන්න ගියාම ආදරණීය දුවේ පුතේ ඒ වෙළඳ ආයතනය ඒ නිෂ්පාදකයා කියන දෙන්නගේම කීර්ති නාමය ගැනත් හොයලා බලන්න. එකී භාණ්ඩයේ කීර්ති නාමය ගැනත් ඔබ හොයලා බලන්න. මේක හරි වැදගත් වෙනවා. එහෙනම් කරුණු තුනක් තාක්ෂණික නොවන පිරිවිතර තුනක් අපි සලකා බැලුවා. පරිගණකයක් තෝරා ගැනීමේදී අපි සැලකිලිමත් විය යුතුයි. හතරවෙනි කරුණ අලෙවියෙන් පසු සේවාව. මේකත් හරි වැදගත්. අපිට යම් විශේෂයෙන් තාක්ෂණික උපාංග පාවිච්චි කරද්දී අලෙවියෙන් පසු සේවාව. බලමු මේ අර්ථය මොනවද කතා කරන්න කියලා. අලෙවියෙන් පසු සේවාව කියන්නේ මොකක්ද කියලා මෙතන තියෙනවා. මොකක්ද පුතේ අලෙවියෙන් පසු සේවාව කියන්නේ? අපි භාණ්ඩයක් මිලදී ගන්නවා. භාණ්ඩයක් මිලදී ගත්තට පස්සේ ඒ භාණ්ඩය පාවිච්චි කරන විදිහ ගැන අපට නිසි අවබෝධයක් නැත්නම් ඒ ආයතනය අපට එක කියලා දෙන එක ගැන අපි සෑහෙන සතුටු වෙනවා. ඒ වගේම ඒ භාණ්ඩය දිගින් දිගට පාවිච්චි කරදී යම් ගැටලු අපට මතුවෙනවා නම් අලුත් දේවල් ගැන අපට අදහස් එනවා නම් ඒ සම්බන්ධයෙන් අපට විමසන්න පුළුවන් නම් අපි ඒකටත් හරි කැමතියි. එහෙනම් මෙන්න මේ අපේ පාරිභෝගික රුචිකත්වයට ඔවුන් ආමන්ත්‍රණය කරනවා. ඒ කියන්නේ ඔවුන් ඒ සඳහා අවස්ථාවක් ලබා දෙනවා. අන්න ඒකට අපි කියනවා අලෙවියෙන් පසු සේවාව කියලා. ඒක තාක්ෂණික ආකාරයෙන් ලබා දෙන්නත් පුළුවන්, තාක්ෂණික නොවන ආකාරයෙන් ලබා දෙන්නත් පුළුවන්. භාණ්ඩ හෝ සේවා. එතකොට මේක අපේ පරිගණක තෝරා ගැනීමට අදාළ කරගත්තොත් යම් පරිගණකයක් තෝරා ගැනීමෙන් පසු කලින් කලට වුන් අපේ පරිගණකය අපේ අර කලින් කිව්වාගේ වගකීම් පතේ සඳහන් කරා වගේ ඔන් සයිට් අපේ ස්ථානට ඇවිල්ලා ඒව සර්විස් කරලා දෙනවා නම් එක්කෝ ඒවා ගෙන්නගෙන ඔවුන්ගේ වෙළඳසලට සර්විස් කරලා දෙනවා නම් ඒක අලෙවියෙන් පසු සේවාවක්. යම් කිසි ගැටලුවක් ඇති වූ සැනින් අපිට දුරකථන නැමතුමක් දීලා ඒ සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක් කරන්න පුළුවන් නම් ඒකත් අලෙවියෙන් පසු සේවාවක්. මේ කියන්නේ අපිට දුරකථන අංකයක් ලබා දීලා ඒ හරහා අපිට උන්ව සම්බන්ධ කරගෙන වාචිකව දුරකථනය හරහා ගැටලු විසඳ ගන්න අවස්ථාවක් දෙනවා නම් ඒකත් අලෙවියෙන් පසු සේවාවක්. එහෙනම් මේ වගේ අලෙවියෙන් පසු සේවා ලබා දෙන ආයතනයකින් ඔබ පරිගණකය තෝරගන්න නම් ඒකත් ඉතා හොඳ තෝරා ගැනීමක් හොඳ තීරණයක් වෙනවා. එසේ අලෙවියෙන් පසු හොඳ සේවාවක් ලබා නොදෙන ආයතනයකින් පරිගණකයක් මිලදී ගන්නවට වඩා හොඳ ප්‍රඥාවන්ත තීරණයක් වෙනවා. එහෙනම් අලෙවියෙන් පසු සේවාව හරිම වැදගත් වෙනවා. තව අමතර කරුණු දෙකක් මං කියලා දෙනවා. පුහුණුවීම් ලබා දීම. ඇත්තම කිව්වොත් පරිගණක මිලදී ගන්නකොට නිශ්චිතව හදපු පුහුණුවීම් රාමුවක් නැහැ ලංකාවේ වෙළඳපොලේ. හැබැයි මා මේ පාවිච්චි කරන වගේ පරිගණනමය උපාංගයක් වන මේ ස්මාර්ට් බෝඩ් එක වගේ උපකරණ මිලදී ගන්නකොට නම් පුතේ පුහුණුවීම් සෙෂන් එකක් ඔවුන් දෙන්න එකඟ වෙනවා. මම මේ උදාහරණයක් ඔබට කිව්වේ. එහෙනම් කිසියම් සීමිත නිශ්චිත කාලයක් තුළ ඔවුන් ඇවිල්ලා මේක කොහොමද ක්‍රියාත්මක කරවන්නේ කියලා අපිට දැනුමක් ලබා දෙනවා කෙටි පුහුණුවීමක්. ඒ ගැන මම මෙහි සඳහන් කරලා තිබෙන්නේ මේක අයිති වෙන්නේ පුතේ අලෙවියෙන් පසු සේවාවකට. තුන්වෙනි කාර්ය වශයෙන් පාරිභෝගික ප්‍රතිචාර විමසීම. මාර කලින් සඳහන් කර විදිහට දුරකථන මාර්ගයෙන් හෝ ඊමේල් මාර්ගයෙන් හෝ වෙබ් අඩවිය හරහා හෝ අපේ ප්‍රතිචාර ගැන ඔවුන් සැලකිලිමත් වෙනවා නම් ඊට අමතරව අපි කරන යෝජනා ගැන ඔවුන් සැලකිලිමත් වෙනවා නම් ඔවුන් කියන්නේ භාණ්ඩය නිෂ්පාදනය කරන නිෂ්පාදකයා හෝ භාණ්ඩය අලෙවි කරන පරිගණකය අලෙවි කරන අලෙවිකරුවා හෝ මෙවැනි පාරිභෝගික මතයන් ගැන සැලකිලිමත් වෙනවා නම් එය හොඳ අලෙවියෙන් පසු සේවාවක්. තමන්ගේ පාරිභෝගික වෙන සැලකිලිමත් වීම. එහෙනම් මේ අලෙවියෙන් පසු සේවාව කියන්නේ පුතේ පරිගණකයක් මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු තාක්ෂණික නොවන නමුත් වැදගත් පිරිවිතරයක් සාධකයක්.
එහෙනම් ඔබට මම අපි කතා කරා මම ඔබට කියලා දුන්නා සාධක 4ක් තාක්ෂණික නොවන පරිගණකයක් මිලදී ගන්න ගියාම. හොඳයි ආදරණීය දුවේ පුතේ අපි දැන් කතා කරා පරිගණකයක් මිලදී ගන්න ගියාම සැලකිලි ලක් කරන්න ඕන පුතේ තාක්ෂණික සහ තාක්ෂණික නොවන සාධක ගැන. මේ සාධක සියල්ල ඔබ ඊට මැනවින් වටහාගෙන අවසානයේ තමයි ඔබ වෙළඳපොළට යන්න ඕන පරිගණකයක් මිලදී ගන්න. එහෙම නොවුනොත් ඔබ යම් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පාන්න පුළුවන්. මේව ගැන හොඳින් දැනුවත් වෙන්න. හොඳයි. දැන් මේ විදිහට අපි පරිගණකයක් මිලදී ගත්ත කියමු. ඒතර මේ පරිගණකය අපි ගෙනල්ලා මේ පර්යන්ත උපාංග එකිනෙක සම්බන්ධ කරන්න සමහරලාට එසේ සම්බන්ධ කළ යම් කාලයක් පාවිච්චි කරාට පස්සේ මේවා පිරිසුදු කරන්න ගලවලා නැවත සම්බන්ධ කරන්න. අවශ්‍ය වෙනත් අවශ්‍ය අවස්ථාවලදී යම් යම් අවශ්‍යතාවයන් සඳහා මේ පර්යන්ත උපාංග එකිනෙකින් වෙන් කරලා නැවත සම්බන්ධ කරන්න අපට සිද්ධ වෙනවා. එතකොට පුතේ අපිට අවබෝධයක් තියෙන්න ඕන මේ උපාංග කොහොමද සම්බන්ධ කරන්න කියලා. එහෙම අවබෝධයක් නැති වුණොත් අපිට පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඒ සම්බන්ධකවල තියෙන යම් සියුම් කොටස් වලට හානි වෙලා මේ සම්බන්ධක කරන්න තියෙන උපාංග නැවත මිලදී ගන්න සිද්ධ වෙන අවස්ථා ඇති වෙන්න පුළුවන්. අඩු ගානේ රැහන් හෝ හානි වෙලා නැවත රැහන් මිලදී ගන්න සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම නිසි ආකාරව සම්බන්ධ නොකිරීම තුළ මේවා නිශ්චිතව සහ නිසි ආකාරයෙන් ක්‍රියා නොකරන්නත් පුළුවන්. ක්‍රියා නොකරන්න පුළුවන්, හානි වෙන්න පුළුවන්. ප්‍රධානම කරුණු දෙක මතක තියාගන්න. එහෙනම් ඔබ මේවා නිසි ආකාරයෙන් සවි කරන්නේ කොහොමද කියලා අවබෝධයක් ලබා ගත යුතුමයි. අපි ඉස්සරහට ගිහින් බලමු පුතේ කොහොමද මේ අවබෝධය ලබා ගන්න කියලා. පර්යන්ත උපාංග පරිගණකයට සම්බන්ධ කිරීම ගැන කතා කරනවා පුතේ ආකාර දෙකකට. මොකක්ද මේ ආකාර දෙක? භෞතික ආකාරයට සම්බන්ධ කරන ආකාරයයි භෞතික නොවන ආකාරයට සම්බන්ධ කරන ආකාරයයි. භෞතික ආකාරය කියන්නේ පුතේ කෙවෙනි සම්බන්ධක සහ රැහන් භාවිතයෙන් පරිගණක කොටස් එකිනෙක හා සම්බන්ධ කිරීම. කවුද පුතේ? කෙවෙනි. අපි කියනවා පෝට්ස්. සම්බන්ධක අපි කියනවා කනෙක්ටර්ස් කියලා. රැහන් අපි කියනවා වයර් කියලා. එහෙනම් මෙන්න මේවා පාවිච්චි කරලා අපි අකුර පුතේ අපි මේවා පාවිච්චි කරලා පරිගණකයේ පර්යන්ත උපාංග එකිනෙක හා සම්බන්ධ කරනවා නම් අපි කියනවා භෞතික ආකාරයෙන් කරන සම්බන්ධ කිරීමක් කියලා. මොනවද? පෝට්ස්, කනෙක්ටර්ස් සහ වයර් පාවිච්චි කරලා. හරි නේද? භෞතික නොවන ආකාරයෙන් සම්බන්ධ කිරීම කියන්නේ මෙවැනි භෞතික කෙවෙනි සම්බන්ධක සහ රැහන් භාවිතයකින් තොරව සංඥා භාවිතයෙන්. මොන සංඥාද පුතේ? උදාහරණයක් වශයෙන් බ්ලූටූත් සංඥා. නැත්නම් වයිෆයි සංඥා. ඉන්ෆ්‍රාරෙඩ් උපාංගයක් තියෙනවා. අපි මේ දෙක දැනට ගමු. බ්ලූටූත් හෝ වයිෆයි සංඥා පාවිච්චි කරලා රැහන් රහිත හෝ නැත්නම් වයර්ලස් ක්‍රමයට සම්බන්ධ කරනකොට අපි එකට කියනවා පුතේ භෞතික නොවන ආකාරයෙන් කරන ලබන සම්බන්ධ කිරීමක් කියලා. අපි බලමු එකින් එක කතා කරලා පුතේ මොනවද මේ භෞතික නොවන ආකාරයෙන් කරන සම්බන්ධ කිරීම, ඒ වගේම මේවා කරන්න පාවිච්චි කරන පෝට්ස් මොනවද කියලා බලමු, කනෙක්ටර්ස් මොනවද කියලා බලමු. මේ ටික ගැන අපි හොඳ අවබෝධයක්, හොඳ දැනුමක් ලබා ගන්න තමයි දුවේ පුතේ අපි ඊළඟට උත්සාහ කරන්නේ. එකින් එක අරගෙන කතා කරලා බලමු. මුලින්ම ඔබේ පරිගණකයේ තියෙන මව්පුරුව පැත්තකින් බැලුවම පෙනෙන ආකාරය මම මෙහි චිත්‍රණය කරලා තියෙනවා. රූපයක් වශයෙන් ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. අපි කෙටියෙන් හඳුනාගනිමු දල වශයෙන් මේ ඉන්න අය කවුද කියලා. මෙතන ඉන්නවා PS2 පෝට් එක. මෙතන පුතේ එහෙම පෝට්ස් දෙකක් තියෙනවා.
PS2 පෝට් දෙක. මේ දෙක පාවිච්චි වෙන්නේ කීබෝඩ් සහ මවුස් පරිගණකයට සම්බන්ධ කරන්න. හැබැයි වර්තමානයේ මේක පාවිච්චි වෙන්නේ නැහැ මේ PS2 පෝට් එක. වර්තමානයේ එන ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකවල මෙවැනි පෝට් එකක් දකින්න නැහැ. මේක යල් පැන ගිය තාක්ෂණයක් බවට පත් වෙමින් තියෙනවා. නව පරිගණකවල. ඒ වෙනුවට පාවිච්චි කරන්නේ මේ ස්ථානවල තියෙන USB කෙවෙනි. හොඳයි. එහෙනම් මම කිව්වා මේ මොනවද තියෙන්නේ පුතේ? මේ පරිගණකයේ මව්පුරුව මත on board තියෙනවා USB කෙවෙනි 4ක්. ස්පෙසිෆිකේෂන් ෂීට්ස් නැත්තම් පරිගණකයත් එක්ක ලැබුණොත් ඔබට මැනුවල් එකක් ඒකේ කෙවෙනි ගාන සටහන් කරන්න ඔහොමයි. ගුණ කිරීම 4 කියලා. හරි නේද? right. ඊට අමතරව ඔබට මෙතෙන්ට පේනවා පුතේ අපි මේකට කියනවා parallel port එක නැත්තම් සමාන්තරගත කෙවෙනිය කියලා. parallel port එක. සමාන්තරගත කෙවෙනිය මේ සම්මත වර්ණය මේකට අපි සාමාන්‍යයෙන් දන්න dot matrix හෝ line printers ඝටනය පාවිච්චි කරන මුද්‍රණ යන්ත්‍ර සම්බන්ධ කරනවා. අන්න ඒ නිසා පුතේ මේකට කියනවා මුද්‍රණ කෙවෙනිය කියලාත් කියනවා. නැත්තම් මුද්‍රණ යන්ත්‍ර කෙවෙනිය කියලා printer port එක කියලාත් කියනවා. හරි නේද? මෙතන තියෙනවා තව ඔබ දන්න කෙනෙක් නිල් පාට පෝට් එකක් අපි මේකට කියනවා පුතේ VGA පෝට් එක කියලා. මේ පාඩමේ දෙවෙනි කොටසදී ඔබ මේකට කතා කරා. ඔබ ඉගෙන ගත්තා. පරිගණකයේ මොනිටරය නැත්නම් සංදර්ශකය පරිගණකයට සම්බන්ධ කරන්න මේ පෝට් එක පාවිච්චි කරනවා මේ කෙවෙනිය පාවිච්චි කරනවා. මෙතන තියෙනවා සීරියල් පෝට් එක. අපි සිංහලෙන් කියන ශ්‍රේණිගත කෙවෙනිය. මේක සමාන්තරගත කෙවෙනිය, මේක ශ්‍රේණිගත කෙවෙනිය. සමාන්තරගත රෝස පැහැති විශාල කෙවෙනිය. මේක ශ්‍රේණිගත කෙවෙනිය. මේ කෙවෙනිය නිතර සහ සෑම මව්පුරුවකම ඒ කියන්නේ සෑම පරිගණකෙම දකින්න ලැබෙන්නේ නැහැ. මොකද මේක භාවිතයෙන් ඉවත් වෙමින් යන කෙවෙනියක්. මුල්ම කාලේ ඔබ විශ්වාස කරයි මුල්ම කාලේ මවුස් එක නැත්නම් මූස් එකේ සම්බන්ධ කරේ මේ පෝට් එකට. ඒ කියන්නේ සීරියල් මවුස් එකක් තමයි පාවිච්චි කරේ. පස්සේ ඒක PS2 පෝට් එකට සම්බන්ධ කරා. පස්සේ දැන් සම්බන්ධ කරන්නේ USB පෝට් එකට. එහෙනම් සීරියල් වර්ගයේ උපාංග සම්බන්ධ කරන්න සීරියල් තාක්ෂණයෙන් නැත්නම් ශ්‍රේණිගත තාක්ෂණයෙන් වැඩ කරන උපාංග සම්බන්ධ කරන්න තමයි මේ පෝට් එක පොදුවේ පාවිච්චි කරන්නේ. මම ඔබට තවත් හොයලා බලන්න කාරණයක් කියන්න පුතේ ඉදිරියේදී ඔබ ඉගෙන ගන්න ඔබේ සිලබස් එක නැති වුණාට පෝට් ප්‍රෝග්‍රෑමින් කියලා දෙයක් තියෙනවා. මේ පෝට් වලට ප්‍රෝග්‍රෑම්ස් ලියලා යම් යම් වෙනත් කාර්යයන් සඳහා පාවිච්චි කරන්න ගන්නවා. ඒකට ජනප්‍රියව පාවිච්චි කරන පෝට් එකක් තමයි කෙවෙනියක් තමයි සීරියල් පෝට් එක. පෝට් ප්‍රෝග්‍රෑමින් වලින් අපට පුළුවන් මේ පෝට් එක අපට ලබා දීපු වරමුණින් බැහැර වෙනත් කාර්යයන් සඳහා පාවිච්චි කරන්න. ඒකත් ඔබ ප්‍රායෝගික දැනුමක් වශයෙන් මත ලබා ගන්න. මේ කොටස් ටික මම ඔබට හඳුන්වලා ඉවරයි. අපිට තව ඉතුරු වෙනවා පුතේ දෙන්නෙක්. මෙන්න මෙයා ඉන්නවා. මෙයා තමයි පුතේ අපි දන්න නෙට්වර්ක් පෝට් එක. මෙතන ඉන්නවා සවුන්ඩ් පෝට් එක. අපි දන්න ශබ්ද ආදාන ප්‍රතිදාන කටයුත්ත කරන්නේ මෙන්න මේ කෙවෙනි 3 පාවිච්චි කරලා. ඔබට මෙයාලා ගැන අපි ඉස්සරහට කතා කරනවා. අපි බලමු මේ හැම කෙනෙක් ගැන මෙකින් එක කතා කරලා කොහොමද මෙයාලා භෞතික ආකාරයෙන් පරිගණකයට සම්බන්ධ වෙන්නේ කියලා. PS2 පෝට් එක. මම කලින් කිව්වා වගේ පුතේ මේ PS2 පෝට් එක මෙන්න මේ PS2 කනෙක්ටර්ස් දෙක සම්බන්ධක දෙක හරහා තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට මේක මූසිකේට සහ කීබෝඩ් එකට. ඔබට පේනවා පැහැදිලිව මෙතන තියෙනවා මූසිකයේ ලකුණ. එහෙනම් මේ පැහැය මතක තබා ගන්න. මෙතන තියෙනවා කීබෝඩ් එකක රූපයක්. ඔබට මේ වර්තමාන දකින්න තරමක් අඩු වෙයි භාවිතයෙන් ඉවත් වෙන නිසා. එහෙනම් PS2 කෙවෙනිය කියන්නේ මෙන්න මේ කෙවෙනිය. මේකට සම්බන්ධ කරන සම්බන්ධක නැත්තම් කනෙක්ටර්ස් වෙන්නේ මෙන්න මේ දෙක.
මත තබා ගන්න. මොකක්ද අපිට තියෙන කතා කරන්න තියෙන කෙවිනිය කියලා. විශ්ව ශ්‍රේණිගත බස් කෙවිනිය. මෙහි පොඩි අඩුවක් තිබෙනවා. ශ්‍රේණිගත. හරි. විශ්ව ශ්‍රේණිගත බස් කෙවිනිය කියන්නේ ඇත්තටම දුවේ පුතේ පෝට්ටල නැත්තම් කෙවෙනි තාක්ෂණය සම්බන්ධයෙන් පරිගණක විද්‍යාව තුළ පෙරලියක් කරපු කෙවෙනියක්. මේක නිර්මාණය වෙන කාලය වන විට ආපු අලුත්ම පෙරලිය වෙන්නේ මේ තුළ දත්ත සහ විදුලිය කියන එක. විදුලි බලය කියන දෙකම එකම කෙවෙනියකින් සම්ප්‍රේෂණය වීම. ඒ කියන්නේ අවශ්‍ය සංඥා සහ එම උපාංග ක්‍රියාත්මකට අවශ්‍ය විදුලි බලයක් තියෙනවා නම් ඒ දෙකම එකම කෙවෙනියෙන් සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි ඔබේ ජංගම දුරකථන හෝ එවැනි උපාංග චාර්ජ් කරන්න ආරෝපණය කරන්නත් මේ USB කෙවෙනිය පාවිච්චි කරන්නේ. USB කේබල් පාවිච්චි කරන්නේ. මොකද විදුලි සම්ප්‍රේෂණයක් කරන්න පුළුවන් නිසා. මේ තියෙන පුතේ එකිනෙකට වෙනස් USB නැත්තම් විශ්ව ශ්‍රේණිගත බස් කෙවෙනි යුනිවර්සල් සීරියල් බස් පෝර්ට්ස් කිහිපයක්. සාමාන්‍ය USB කෙවෙනිය විවිධ තාක්ෂණයන් එකතු කරමින් කරපු යම් යම් වෙනස්කම්. මිනි USB, මයික්‍රෝ USB, HDMI එක USB අප්ග්‍රේඩඩ් කරලා USB A, Ethernet සහ USB C. මේ Ethernet port එක USB ගණයට අපි සලකන්නේ නැහැ ඇත්තටම. මෙම ඡායාරූපේ නමුත් මම තියෙනරියා ඔබට මේක පොඩි අවබෝධයක් ලබා ගන්න. මෙන්න මේ කොටස් 4 සහ USB C තියෙනවා. තවත් අණු කොටස් රාශියක් ඔබට අන්තර්ජාලය පරිශීලනය කරොත් හොයාගන්න පුළුවන් USB කෙවෙනි එකිනෙකට පුංචි පුංචි වෙනස්කම් දරන. එහෙනම් මේ USB කෙවෙනි සවි කරන්න ඕන මේවයි ප්‍රමාණයන් සහ හැඩයන් ඔබට මේ අනුව තීරණය කරන්න පුළුවන් මොන මොන උපාංගද අපට USB කෙවෙනි හරහා සම්බන්ධ කරන්න පුළුවන්. එසේ කරන්න බැරි ඒවා මොනවද කියලා ඔබ තේරුම් ගන්න බලන්න. එහෙනම් අපි ඊළඟ කෙවෙනිය ගැන පොඩ්ඩක් කතා කරලා බලමු. හරිම පහසු කෙවෙනිය. අර පෙර කොටසේ මම ඔබට පෙන්වුවා වගේ මේ තියෙන ඊදර්නෙට් කෙවෙනිය. ඊදර්නෙට් කියලා අපි සාමාන්‍යයෙන් කියන ජාලකරණ කෙවෙනිය. මේකට කියනවා පුතේ ඊදර්නෙට් කෙවෙනිය කියලා. එහෙනම් මේ ඊදර්නෙට් කෙවෙනිය ඔබට මම ඉතා සරලව කියලා දෙන්නම්. පරිගණක ජාලයකට අපේ පරිගණකය සම්බන්ධ කරන්න අවශ්‍ය වන රැහැන සම්බන්ධ කරන්නේ මෙන්න අපේ පරිගණකයේ තියෙන මෙන්න මේ කෙවෙනිය හරහා. පැහැදිලි නේද? එහෙනම් ජාලකරණ කෙවෙනිය ඔබට පහසුවෙන් අඳුර ගන්න පුළුවන්. අපි ඊළඟ කෙවෙනිය බලන්න. මොහොතකට කලින් අපි කතා කරා මේ සවුන්ඩ් පෝට් එක ගැන, මේ සවුන්ඩ් පෝට් 3 ගැන. මේවට සම්බන්ධ කරන කනෙක්ටර්ස් මෙන්න මේ හැඩයෙන් තියෙන ඔබට බලා ගන්න පුළුවන්. එතකොට මේකේ තියෙන ප්‍රමාණයන් දෙකක්. ඇත්තටම සවුන්ඩ්ස් පරිගණකයේ සවුන්ඩ්ස් ඉන්පුට් අවුට්පුට් කියන ඒවට එන්නේ සිහින් මේ වගේ කනෙක්ටර්ස් එක. මේක මහත එකක් තියෙනවා. මේක පරිගණකයට සම්බන්ධ කරන්න බෑ. එහෙම වුණොත් කන්වර්ටර් එකක් මගින් එක සිහින් එකක් බවට පරිවර්තනය කරගෙන තමයි සම්බන්ධ කරන්න වෙන්නේ. විශේෂයෙන් ඔබේ පරිගණකයේ ඇම්ප්ලිෆයර් උපාංගයක් ඔබ සාමාන්‍ය හරිය කියන්නේ ඇම්ප් එක කියලා. ඇම්ප් එකක් එක සවුන්ඩ්ස් සම්බන්ධයක් ඇති කරනවා නම් ඇම්ප් එකක් හරහා සවුන්ඩ් අවුට් එකක් දෙන්න යනවා නම් එහි තියෙන්නේ මහත ජැක් එකක්. ඒ සඳහා වන පෝට් එකක්. මේ පැත්තෙන් පරිගණකයේ තියෙන්නේ ඊට වඩා ප්‍රමාණය අඩු එකක්. සිහින් එකක්. එහෙනම් ඔබ ගන්න රැහැන මෙන්න මේ දෙපස එකිනෙකට වෙනස් මහත සහ සිහින් කියන ජැක් දෙකක් තියෙන කේබල් එකක් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. පැහැදිලි නේද? හොඳයි. එහෙනම් ඔබ ශබ්ද කේබලේ නැත්නම් සවුන්ඩ් පෝට් එක පාවිච්චි කරන්නේ කොහොමද? සම්බන්ධකයක් නැත්නම් කනෙක්ට් එකක් මේකට සම්බන්ධ කරන්නේ කොහොමද කියලා ඔබට යම් දලා අදහසක් මේ මොහොතේ ලැබුණා. අපි බලමු සමාන්තරගත කෙවෙනිය කියන්නේ මොකක්ද කියලා. අපි ඉස්සෙල්ලා කතා කරා printer board එක කියලා. මෙන්න මේ වගේ සම්බන්ධකයක් තමයි පුතේ මේ කෙවෙනිය එක සම්බන්ධ වෙන්නේ. මේ දෙපසෙන් තියෙන්නේ ස්ක්‍රූ දෙකක්. ඒ කියන්නේ ඇන දෙකක්. මේක කරකවලා මෙන්න මේ සිදුරු දෙකෙන් ඇන දෙකක් තද වෙනවා. මේක සම්බන්ධ කරලා ඇන දෙක තද කරන්න ඕන. එතකොට තමයි සමාන්තරගත කෙවෙනිය නොසෙල්වි
ඉතා ස්ථිරව පවතින්නේ. මෙවැනි කනෙක්ටර්ස් අපට දකින්න පුළුවන් ඝටන මුද්‍රණ නැත්නම් ඉම්පැක්ට් මුද්‍රණ යන්ත්‍රවල. ඩොට් මැට්‍රික්ස් කියලා කියනවා, තිත්න්‍යාස මුද්‍රකය, ලයින් ප්‍රින්ටර්ස්, රේඛා මුද්‍රකය කියන ඉම්පැක්ට් ප්‍රින්ටර්ස් වල පරිගණකයට සම්බන්ධ කරන සම්බන්ධකය නැත්නම් කනෙක්ටර් එක මෙවැනි හැඩයකින් එන්නේ. මේක සම්බන්ධ කරන්න පුළුවන් පැරලල් පෝට් එක නැත්නම් සමාන්තරගත කෙවිනියට. අපි බලමු ඊළඟ කෙවිනියත්. මේ තියෙන ශ්‍රේණිගත කෙවිනිය. අපි කලින් කතා කරා. භාවිතය අඩුවමින් යනවා කියලාත් කිව්වා. මේ තියෙන ශ්‍රේණිගත සම්බන්ධකය නැත්නම් කනෙක්ටර් එක. ශ්‍රේණිගත ආකාරයේ උපාංග සවිකරන්න තමයි පරිගණකයට සම්බන්ධ කරන්න තමයි මේක පාවිච්චි කරන්නේ. හොඳයි අපි ඉස්සරහට යමු. මේ තියෙන්නේ මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නුවා මදර්බෝඩ් එකේ තිබුණ නැහැ මෙවැනි කෙවිනියක්. කොඇක්සියල් කෙවිනිය, කොඇක්සියල් පෝට් එක. කොඇක්සියල් කේබල් සම්බන්ධ කරන්න. ඔබ මෙවැනි රැහෙන් දැකලා තියෙනවා ඔබේ නිවසේ රූපවාහිනිය ඇන්ටනාව සමග සම්බන්ධ කරන කේබල් එක. ඔය ඇත්ත. ඒක තමයි කොඇක්සියල් කේබල් එක. එවැනි කේබල් එකක් පරිගණකයට සම්බන්ධ කරන්න පුළුවන්. මෙවැනි කෙවිනියක් තියෙන්න ඕන. නැත්නම් කන්වර්ට් එකක්, පරිවර්තකයක් පරිගණකයට සම්බන්ධ කරාම පුළුවන් මේක සම්බන්ධ කරන්න. පැහැදිලි නේද? හොඳයි. මේ තියෙන්නේ සමාක්ෂක යොත් කෙවිනිය, මේ තියෙන්නේ සමාක්ෂක යොත් කෙවිනිය සම්බන්ධ කරන සම්බන්ධක හිස නැත්නම් සම්බන්ධකය කනෙක්ටර් එක. මැදින් එන කම්බියක් තියෙනවා, තඹ කොපර් කම්බියක්. මේ කොපර් කම්බිය නැත්නම් තඹ කම්බිය මේ සිදුර තුලට එන ආකාරයට සම්බන්ධ වෙන්න ඕන. වටේ තහඩුව තමයි ඊළඟ කොටස මේ වටේ තහඩුවට සම්බන්ධ වෙන්න ඕන. පැහැදිලි නේද? හොඳයි. ඊළඟට අපි ගන්නවා දෘශ්‍ය චිත්‍රක අනුහුරුකුරු කෙවිනිය. ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වොත් වීඩියෝග්‍රැෆික් ඇරේ නැත්නම් වීඩියෝග්‍රැෆික් ඇඩැප්ටර් පෝට් එක. සාමාන්‍ය භාවිත වචනෙන් කියනවා දුවේ පුතේ VGA පෝට් එක කියලා. VGA පෝට් එක. එහෙනම් මේ VGA පෝට් එක කියන්නේ මොකක්ද කියලා ඔබට මතකයක් ඇති. මෙයා පාවිච්චි කරන්නේ මෙන්න මෙතන මේ හැඩයක් තියෙනවා ඔබට පේනවා. කොටු හැඩය. පරිගණකයේ මොනිටර් එක. මොනිටර් එක සම්බන්ධ කරන්න පාවිච්චි කරන පෝට් එක තමයි මේක. එතකොට මොනිටර් එකයි මේ පෝට් එකයි සම්බන්ධ කරන කනෙක්ට් එක මේ නිල් පාට හැඩයෙන් මෙහෙම තියෙනවා. මේකට අපි කියනවා 15 පින්. පින් 15 පෝට් එකක්, පින් 15 කනෙක්ට් එකක් මේ තියෙන්නේ. මේ පින්ස් එකක් ඔය ඇද්ද වුණොත් කැඩුනොත් මේ කේබල් එක වැඩ කරන්නේ නැහැ. මේ නිසා ඒවා පරිස්සමෙන් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මේ VGA පෝට් එකත් නොසෙල්වී පැවතිය යුතු නිසා මේ දෙපස තියෙන්නේ ස්ක්‍රූ දෙකක්. මේ යන දෙක තද කරන්න ඕන. මේක සවි කරාට පස්සේ කරකවලා තද කරන්න ඕන හොඳින් නොසෙල්වී තිබෙන්න. එහෙනම් ආදරේ දුවේ පුතේ ඔබ බොහොම පහසුවෙන් අඳුරගත්තා. ඔබ නැවත නැවත මේ පරිශීලනය කරලා බලන්න. මේ වීඩියෝ නැවත නැවත බලන්න. ඒතර ඔබට මේ උපාංග ඉතා මැනවින් මතක රඳව ගන්න පුළුවන් මේ කෙවෙනි එක සම්බන්ධ වෙන කොහොමද කියලා. පාවිච්චි කරන්න කලින් මෙවැනි කෙවෙනි හොඳින් මේ ගැන අධ්‍යයනය කළ අවබෝධයක් ලබා ගන්න. නැත්නම් ඒකට හානි වුණොත් යම් වියදමක් පාඩුවක් දරන්න සිද්ධ වෙන නිසා. ඩිජිටල් දෘශ්‍ය අතුරු මුහුණත් කෙවෙනිය. අපි ඉංග්‍රීසියෙන් කියන පුතේ ඩිජිටල් විෂුවල් ඉන්ටර්ෆේස් පෝට් DVI පෝට් එක. මේ DVI පෝට් එක ඔබට දකින්න තරමක් අඩුවෙන් හම්බෙන පෝට් එකක්. මෙන්න මේ පෝට් එක. මෙන්න එකට සම්බන්ධ කරන කනෙක්ට් එක. එතකොට වීඩියෝ දත්ත හුවමාරුව සඳහා තමයි VGA වෙනුවට පාවිච්චි කරන පෝට් එක මේක. ඒ කියන්නේ VGA පෝට් එකක් වෙනුවට පාවිච්චි කරන එක. ඒතර VGA කනෙක්ට් එක වෙනුවට පාවිච්චි කරන DVI කනෙක්ට් එක මේක. එහෙනම් ඔබට මේක තේරුම් ගන්න පුළුවන් අරමුණ සහ කාර්යය මොකක්ද කියලා. අපි යමු ඊළඟ පෝට් එක ගැන කතා කරන්න. මුලින් අපි කතා කරා VGA පෝට් එක වීඩියෝ දත්ත හුවමාරු කරන්න. පස්සේ අපි කතා කරා DVI පෝට් එක වීඩියෝ දත්ත හුවමාරු කරන්න. මෙන්න තුන්වෙනි සහ දැන් වර්තමානයේ ජනප්‍රිය පාවිච්චි කරන HDMI පෝට් එක. වීඩියෝ දත්ත හුවමාරු කරන්න. මෙහි තියෙන විශේෂත්වය තමයි මේ පෝට් එකට
පුළුවන් වීඩියෝ දත්ත හෝමාරු කරන අතරතුරම ශබ්ද දත්තත් ඒත් එක්කම හෝමාරු කරන්න. ශබ්ද දත්ත. මේ පිළිබඳ ඔබට පැහැදිලි කිරීමක් මෙම පාඩමේම දෙවෙනි කොටස අපි කතා කරා. ඔබට මතක ඇති. එතකොට අධිවිභේදන බහුමාධ්‍ය අතුරු මුහුණත් කෙවෙනිය කියන්නේ මේක තමයි. අධිවිභේදන බහුමාධ්‍ය අතුරු මුහුණත් කෙවෙනිය අපි කියනවා high definition multimedia interface එක කියලා. high definition multimedia interface එක. වීඩියෝ දත්ත හෝමාරුවේ ඉතා විශාල ගුණාත්මක වෙනසක් කරපු කෙවෙනියක් සහ සම්බන්ධකයක් මේක. ඉතා ගුණත්වයෙන් ඉහළ වීඩියෝ දත්ත හෝමාරුව සඳහා මේ කෙවෙනිය පාවිච්චි වෙනවා දුවේ පුතේ. නම් මේකත් පැහැදිලිව මත තබා ගන්න. මේ හැඩතල අනුව ඔබට තේරුම් ගන්න පුළුවන් ඕනම පැත්තකට කහරවලා මේක සවි කරන්න බැහැ. හොඳයි. අපි දැන් එන කතා කරලා ඉවරයි භෞතිකාකාරයෙන් කොහොමද පරිගණකය හා සම්බන්ධ වන පර්යන්ත උපාංග සම්බන්ධ කරන්නේ කියලා. ඒ කියන්නේ පරිගණකය කියන උපාංගය සමස්ත පරිගණකය නිර්මාණය කිරීම සඳහා පර්යන්ත උපාංග එකිනෙක සම්බන්ධ කරද්දී ඒවා කුමන කෙවෙනි නැත්තම් පෝට්ස් හරහා කුමන සම්බන්ධක පාවිච්චි කරලා කුමන කනෙක්ටර්ස් පාවිච්චි කරලා සම්බන්ධ කරනවද කියලා භෞතිකව ඔබ තේරුම් ගත්තා. ඒ කියන්නේ මේවා භෞතිකව සම්බන්ධ කරනවා. අපිට භෞතිකව නොවන ආකාරයෙන් උනත් දුවේ පුතේ මේවා සම්බන්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ භෞතික නොවන ආකාරය කියන්නේ භෞතික රැහැන් එකිනෙක සම්බන්ධ කිරීමක් වෙන්නේ නැහැ. නමුත් සංඥා මගින් සිග්නල් සරා සම්බන්ධ කරනවා උපාංග. ඔබට නිතර දකින්න නොලැබෙන්න පුළුවන්. අපි බලමු එවැනි සංඥා ආකාරයෙන් කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා කතා කරලා. පර්යන්ත උපාංග. කියන්නේ පරිගණකයට අදාළ පර්යන්ත උපාංග භෞතික නොවන ආකාරයෙන් පරිගණකයට සම්බන්ධ කිරීම. මේ සඳහා පාවිච්චි කරනවා පුතේ Bluetooth තාක්ෂණය, Wi-Fi තාක්ෂණය. මේ දෙකට අමතරව තවත් තියෙනවා පුතේ මම අපිට ලියලා පෙන්නන්නම්. ඉන්ෆ්‍රාරෙඩ් කියලා තාක්ෂණය. මේ Bluetooth, Wi-Fi සහ ඉන්ෆ්‍රාරෙඩ් කියන තාක්ෂණ තුනම පාවිච්චි වෙනවා පරිගණකයේ පර්යන්ත උපාංග එකිනෙක හා සම්බන්ධ කරන්න. එකිනෙකා කියන්නේ පරිගණකයේ පර්යන්ත උපාංග පරිගණකයට සම්බන්ධ කරන්න. මම මෙයාගෙන්ම පටන් ගත්තොත් දුවේ පුතේ මවුස් එක සම්බන්ධ කරනවා. කීබෝඩ් සම්බන්ධ කරනවා. මෙයා ගැන මම කියන්න. මවුස් සහ කීබෝඩ් ඉන්ෆ්‍රාරෙඩ් තාක්ෂණයෙන් සම්බන්ධ වෙනවා. ඉන්ෆ්‍රාරෙඩ් තාක්ෂණය. ඉන්ෆ්‍රාරෙඩ් කියන්නේ ඍජු තීර්ය තරංග පාවිච්චි වෙන්නේ. එතකොට කීබෝඩ් මවුස් වයර්ලස් කීබෝඩ් මවුස් පරිගණකයකට සම්බන්ධ කරන පාවිච්චි කරනවා මේක. මේ වගේම කීබෝඩ් මවුස් සම්බන්ධ කරන Bluetooth තාක්ෂණය එනවා. පැහැදිලිනේ? Bluetooth තාක්ෂණනුත් මේවා සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම Wi-Fi තාක්ෂණයෙන් සම්බන්ධ කරනවා පුතේ printers වගේ උපාංග. ඔබ සාමාන්‍ය ජීවිතේ නිතර හම්බෙන උපාංග කිහිපයක් පමණක් මම මෙතන උදාහරණ වශයෙන් අරන් කියන්නම්. ඒ කියන්නේ Wi-Fi තාක්ෂණය පාවිච්චි කරලා නැත්නම් Bluetooth තාක්ෂණය පාවිච්චි කරලා printer සම්බන්ධ කරන්න පුළුවන්. Wi-Fi තාක්ෂණය හෝ Bluetooth තාක්ෂණය පාවිච්චි කරලා printer එකක් රැහැන් සහිත ආකාරයෙන් print එක වෙනම තැනක තියෙනවා, පරිගණක වෙනම තැනක තියෙනවා. භෞතික සම්බන්ධයක් නැහැ කේබල් වලින්. ඔබට පුළුවන් print job එකක් දෙන්න. ඒ කියන්නේ print එකක්, print out එකක් ගන්න පුළුවන්. මුද්‍රණ පිටපතක් ලබා ගන්න පුළුවන්. එහෙනම් Wi-Fi සහ Bluetooth ප්‍රධානම තාක්ෂණ වශයෙන් දෙක වශයෙන් මම මෙතන පැහැදිලි කරනවා. ඊට අමතරව ඉන්ෆ්‍රාරෙඩ් කියන තාක්ෂණයත් මේ හා සමානවම පාවිච්චි වෙනවා පරිගණකයක පර්යන්ත උපාංග රැහැන් රහිත නැත්තම් භෞතික නොවන ආකාරයෙන් පරිගණකය හා සම්බන්ධ කිරීමට. ඔබට ගැටලුවකින් තොරව මේක හඳුනගන්න පුළුවන් කියලා මට විශ්වාසයි. හොඳයි. එහෙනම් ආදරණීය දුවේ පුතේ තුන්වෙනි පාඩම් කොටසෙන් කියලා දුන්නා පරිගණකයක් සඳහා පරිගණක පර්යන්ත උපාංග සම්බන්ධ කරන භෞතික සහ භෞතික නොවන ආකාර ගැන. එහෙනම් අපි
පළවෙනි පාඩම කතා කරා පුතේ. එහි කොටස් 3ක් දැන් අපි කතා කරලා අවසන්. මේදී පරිගණක පද්ධතිය, එහි පිරිවිතර සහ පර්යන්ත උපාංග කියන එක සම්බන්ධ කරන ආකාරය. සරලව කිව්වොත් කොහොමද අපි පරිගණක පද්ධතිය හඳුනාගන්නේ? පරිගණක පද්ධතියක් මිලදී ගන්න වෙළඳසල්ට ගියාම සලකා බැලිය යුතු පිරිවිතර මොනවද? මේ අනුව අපි කොහොමද රැගෙන එන පරිගණක පද්ධතියේ පර්යන්ත ටික එකිනෙක හා සම්බන්ධ කරන්නේ කියන කරුණු කාරණා ටික ඉතාම මැනවින් සාකච්ඡා කරා. මම හිතනවා ඔබට දැන් තනියෙන් පරිගණක පද්ධතියක් හසුරවන්න භෞතික, ඒ කියන්නේ මේවා සම්බන්ධ කරන්න, විසන්ධි කරන්න හොඳ දැනුමක් ඔබට ලැබෙනවා. හැබැයි ඔබ කලබල වෙන්න එපා දුවේ පුතේ. ඔබට යම් කිසි කුකුසක් තියෙන වෙලාවක මේවා ඍජුවම සහ තදින් අත්හදා බලන්න යන්න එපා. වැඩිහිටි කෙනෙක් හෝ දැනුමැති කෙනෙක් එක්ක මේවා අත්හදා බලන්න. නැත්තම් ලොකු හානි සිද්ධ වෙන්න පුළුවන් මේවට භෞතික හානි සිද්ධ වෙලා. එහෙ නිසා ලොකු හානි කියලා මම අදහස් කරේ පුතේ මූල්‍යමය පාඩුවක් ලොකුවට සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන් පාසල් පරිගණක විද්‍යාගාරයේදී ඔබ මේ අත්හදා බැලීම් කරන්න එපා. එතන තියෙන පොදු උපකරණ ඒවට හානි වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට එහෙම ඉගෙන ගන්න අවශ්‍ය නම් හොඳ දරුවෝ වගේ ඔබේ ගුරුතුමා හෝ ගුරුතුමිය එක්ක එකතු වෙලා මේ කොටස මේ සම්බන්ධයෙන් දැනුමක් ලබා ගන්න උත්සාහ ගන්න. එහෙනම් අපි 4 වෙනි කොටසෙන් හමු වෙමු. ආයිබෝවන්.